හොඳයි සාදුකාරයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස පස්සෝ භික්ඛවේ කම්මානං නිදාන සම්භවෝ පස්ස නිරෝධෝ භික්ඛවේ කම්ම නිරෝධෝති. කාරුණික පින්වත්නි, අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ තා වටිනා ධර්ම කොටසක් මුලදී ඉදිරිපත් කළා. එහි සඳහන් වුණු ධර්ම කරුණු ටිකට ඇතුළත් නිබ්බේධික සූත්‍රයේ පාඩයක් මුලින් අපි මතක් කළේ. මේ නිබ්බේධික සූත්‍රයේ සඳහන් වෙනවා මහණෙනි, කර්ම නිදාන සම්භවයේ කුමක්ද? ස්පර්ශය කර්ම නිදාන සම්භවයයි. ස්පර්ශ නිරෝධය කම්ම නිරෝධයයි. එතකොට කම්ම කියන වචනය පින්තුන්ට පැහැදිලි ඇති. ස්වාමීන් වහන්සේ මතක් කළා කෙනෙකු මේ ආයතන හරහා වින්දනයක් ලබනකොට ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින්, මනේන්ද්‍රියෙන් මේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය කරගෙන යම් වින්දනයක් ලබනකොට ඒ විඳීම නිසා ආදීනවයක් අපි සලකනවා. උදාහරණ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරා. මත්පැන් බීපු කෙනෙකුට ආදීනව කොච්චර කිව්වත් මේ මත්පැන් බීමේදී ඇතිවෙන ආස්වාදය සමගම වේදනා විඳීම, තණ්හා, උපාදාන භව කර්ම රැස්වීමක් වුණා. ඒ කියන්නේ ඒ ආස්වාදය හොඳයි කියන තීරණය උඩ තණ්හාවක්, උපාදානයක්, භවයක්. නැවත මේ මත්පැන් වීමට ඇති කැමැත්ත. ආදීනව පක්ෂය අපි සලකනවා. නමුත් අර විඳීමත් එක්කම ඇතිවෙච්ච රැස්වුණු කර්මය ඉදිරිපත් වෙනවා. ඒකනේ මෙතන මේ කර්ම නිදානය කියලා කිව්වේ. එතකොට අපි මේ හිතාම වැදගත් තැනක් ස්වාමීන් වහන්සේ මතක් කරේ. අපිට දරුවෝ සම්බන්ධව, මව්පියෝ සම්බන්ධව, දේපල ඉඩකඩම් සම්බන්ධව, ඉන්ද්‍රියන් පිනවීම නිසා ඇතිවෙච්ච උපාදාන සම්බන්ධව ගැටලුවක් තියෙනවා. අපි මේ වගේ ආධිනව පක්ෂය මෙනෙහි කරනවා. ඒ ආධිනව පක්ෂයේ මෙනෙහි කිරීමෙන් උජ්ජල මට්ටමින් විස්කම්බන ස්වභාවයක්. ඒ කියන්නේ යටපත් වීමක්. ඒ ඉන්ද්‍රියන් සම්බන්ධව ඇතිවෙච්ච විඳීම් පිණිස ඇතිවෙන හේතු රැස් නොවන්නට, එක් නොවන්නට අපි යටපත් කිරීම වලට සීලයෙන් උපකාර ගන්නවා. නමුත් නිදාන සම්භවය අත්හැරිලා නැති නිසා මොකක්ද ඒකට හේතුව? ස්පර්ශය හේතුඵල වශයෙන් නොදැක්ක නිසා. ඒ නිසා අපි මේ කතා කරන ධර්ම කොටස විස්කම්මනයක් පිණිසට නෙවෙයි. සීලෙන් උපකාරයක් ලැබලා අපි මත්පැන් නොබී ඉන්නවා,
හොරකම් නොකර ඉන්නවා, කාමීත්‍යාචාරයෙන් වළකිනවා, බොරුවෙන් වළකිනවා, සත්ත්ව ඝාතනයෙන් වළකිනවා, තව විවිධ අකුසල වලින් අපි වළකිනවා. සීලය මුල් කරගෙන. ඒකෙන් ප්‍රතිඵලක් තියෙනවා. සීලය නිසා ස්වර්ගයට මනුස්ස දිව්‍ය ආදී සුගතියෙහි උත්පත්ති ලබන්න හැකි බව දේශනාවේ පෙන්නනවා. ඒක දේශනාවේ ඇත්තියනවා. නමුත් අර නිධාන සම්භවය පිළිබඳ සත්පුජ්‍යල ආත්ම හැඟීම අත්හැරලා සත්පුජ්‍යල ආත්ම සංඥාවෙන් එහාට ගිය ආර්ය සම්මාදිට්ඨියකින් හෙලි නොවන තාක් එතන අතහැරිලා නැහැ. අතහැරිලා නැහැ. ඒක ඕගොල්ලන්ට මම හිතන්නේ වැටහෙනවා. එතකොට මේ ස්පර්ශය කියන තැන අපිට හුඟක් ඉතින් තේරුම් ගන්න පහසුම තැනක් තමයි අර තින්නම් සංගති පස්සෝ කියන මදුපිණ්ඩික සූත්‍රයේම දේශනාවේ සඳහන් වෙන කොටස. ඒකේ මුලට සඳහන් වෙන්නේ කවුරුත් දන්නවා ඇසත් රූපයත් නිසා චක්කු විඥානයක් ඇති වෙනවා. ඇසත් රූපයත් ගැටීමෙන් ඒ ඇසත් රූපයත් නිසා චක්කු විඥානයක් ඇති වෙනවා. අපි මෙතන ඉස්සරල බලමු. ඇහැට රූපයක් මුණ ගැහෙන තැනදී ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා චක්කු ප්‍රසාදය ගැන. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ප්‍රසාද රූපය කියන්නේ මොකක්ද? ඉදිරියෙන් ඇති වර්ණ සටහන ඉන්ද්‍රියට ගෝචර වෙන ස්වභාවය. ඉන්ද්‍රියට ගෝචර වෙන්න ප්‍රසාද රූපේ ඕනේ. ඒකට ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළා. දැන් ඇහි අපි කවුරුත් සාකච්ඡා කරලා තියෙනවා. මේ ඇහැ පිළිබඳ කතා කරනකොට චක්කු ප්‍රසාදය කියලා කියන්නේ ඇසෙහි ඇති පැහැදිලිතාවය. ප්‍රසාද රූපය. ඉදිරියෙන් වස්තුවක්, ඉදිරියෙන් වර්ණ සටහනක්, ආලෝකය හමුවේ මුණ ගැහෙනකොට අපේ ඇහි ප්‍රතිබිම්බයක් ඇති වෙනවා. ඇයි මේ ප්‍රතිබිම්බය ඇති වෙන්නේ? කැඩපතක පැහැදිලි වතුරක තියෙන ස්වභාවය වගේ. කණ්ණාඩියක පැහැදිලි වතුරක තියෙන ස්වභාවය වගේ ඇහි තියෙනවා ඉදිරියෙන් ඇති වර්ණ සටහනේ ප්‍රතිබිම්බ ගැනීමේ හැකියාව. ආලෝකය උදවින් කවුරුවත් කරනවා නෙමෙයි. ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ප්‍රතිබිම්බය. සෝත ප්‍රසාදේ ශබ්ද කම්පන ඇවිල්ලා හැපෙන ස්වභාවය. එතකොට එතන ශබ්ද කම්පන මේ වාතය කම්පණය වෙලා ඒ ශබ්ද රූප ඇවිල්ලා කනේ චක්කු සෝත ප්‍රසාදේ හැපෙනවා. එතන ඒ සෝත ප්‍රසාදය කියන්නේ සියුම් රෝම ගහක ස්වභාවයක් කියලා දේශනාවේ පෙන්නනවා. ඒ සියුම් රෝම ගහක වැනි ස්වභාවයේ කම්පණය වීමෙන් තමයි සෝත ප්‍රසාදයට අර වස්තුව ගෝචර වෙන්නේ. අර ශබ්දේ ගෝචර වෙන්නේ. එතන කම්පන වල ස්වභාවය. නාසයේ තියෙනවා එළුකුරේක හැඩය ඇති ඇතුළත සෛල. ඒක ගාන ප්‍රසාදය ගන්ධ රූප වාතයෙන් ගෙනවිල්ලා ඒ අංශු නාසයේ තැවෙරෙනකොට එතන ක්‍රියාවෙන්ද නාසය තුල තියෙනවා එළුකුරේක හැඩය ඇති ගාන ප්‍රසාදය. ජීවහා ප්‍රසාදය ගැන කවුරුත් අහලා ඇති. නිලුම් පෙත්තක හැඩය ඇති දිව මතු පිටේ සෛල කොටසක් ප්‍රසිද්ධ ප්‍රදේශයක්. ඒ රස රූප රස අංශු තැවෙරෙනකොට ආපෝ ධාතුවේ උදව්වින් එතමනේ උදව්වින් එතන ගෝචර වෙන හැටි. අනික කාය ප්‍රසාදය. අර හංකැලි වගේ දිරච්ච කොටස් ඇරෙන්න ඒක නියකේස් වගේ කොටස් ඇරෙන්න කයෙහි තියෙනවා ස්පර්ශ වෙන රූප ස්පර්ශ වෙන ස්වභාවයක්. පඨවි ධාතුව කාය ප්‍රසාදයට වඩා රළුව තියෙන්නත් ඕන කියලා පෙන්නනවා. මනසට පෙන්වන්නේ මනසට ධම්ම. මනසට මනීන්ද්‍රියට ධම්ම කියන්නේ නැවත සිහිවීමට ඇති හේතු. මනසට ධම්ම. එතකොට
එතකොට ඔය විඥානයක් ඇති වෙන්න හේතු වෙන ස්වභාවය. එතකොට චක්කු ප්‍රසාදයට වර්ණ සටහන මුණ ගැහෙනකොට චක්කු විඥානයක් හට ගන්නවා. අපි චක්කු විඥානයක් පිළිබඳ කවදාවත් දන්නවද? මේ අහන්නේ නැත්තම්, මේක ඇහුවේ නැත්තම්. නෑ. අපි පිළිගන්නේ ඇහැයි රූපයයි. විඥානය ගැන අපි තියනවද අවධානයක්? නෑ. දැන් මේ ඇහුවෙන් පස්සේනේ විඥානයක් කියලා දන්නේ. නේද? නමුත් ඔතන ඇත්තේ ඇහැයි රූපයක් නෙවෙයි විඥානයක්. කැඩපතේ ප්‍රතිබිම්බය හට ගන්නවා, වතුරේ ප්‍රතිබිම්බය හට ගන්නවා, ඇහි ප්‍රතිබිම්බය හට ගන්නවා. ඒ ප්‍රතිබිම්බයේ වෙනි ස්වභාවය මේ අපි දැන් ඔයගොල්ලන්ට ඉදිරිපස මේ පේනවා මේ ඇහැට අපිට මේ ඉදිරියෙන් තියෙන දර්ශන පේනවා. ඔක චක්කු විඥානය. නමුත් අපි පිළිගන්නේ ඇහැක් සහ රූපයක්. ඇයි ඇහැක් සහ රූපයක් පිළිගන්න බැරි? දැන් ඔයගොල්ලෝ ධර්මය අහලා තියෙන අයනේ. ඇහැ අනිත්‍ය එකක්. ඔක දේශනාවේ භාගතුන් වහන්සේ ඊටාම පැහැදිලිව දේශනා කරන මේ ඇහැ කියන එක අනිත්‍ය එකක්. ගලන එකක්. නිරන්තරව වෙනස් වෙන එකක්. රූපේ නිරන්තරව වෙනස් වෙන එකක්. වර්ණ සටහන සතර මහා ධාතුන්ගෙන් සකස් වුණු නිරන්තර වෙනස් වෙන එකක්. අනිත්‍ය එකක්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන්ගේ ස්වභාවය නිරන්තර විපරිණාමය. ඔයගොල්ලෝ අහලා ඇති සංකත ධර්මයන්ගේ ලක්ෂණ. මොකද්ද? විපරිණාම. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති. හට ගැනීමක් තියෙනවා, නැසීමක් තියෙනවා. මොහොතක පැවැත්මක්, තිතියක්. හැබැයි මේ තිතිය ගැනද බුදුහාමුදුරුවෝ දාරනවා අඤ්ඤතත්තං පඤ්ඤායති. විපරිණාමයකටපත් වෙනවා. ඒ මොහොත ඇසයයි අපි මොහොතක් ඇතයයි මොහොතක් ගත්තත් ඒ ඇතෙහි තියෙන මොහොත තුල වෙනස් වීමක්. එතකොට තියෙන හැක් හම්බෙනවද අපිට? නෑ. රූපේ පිළිබඳ බැලුවා රූපය තේහෙන්නම තමයි. නිරන්තරව වෙනස් වීමක්. අපිට මේ හරිය නොතේරි මේ හරිය පව කරන්න බෑ. ඔය ඇසෙහි රූපේ අනිත්‍ය කියන එක සරල දෙයක් කියලා හිතන්න එපා. ඔතන නොතේරි ඉන් ඉදිරියට යන්න බෑ. රූපේ නිරන්තර විපරිණාම වෙනවා. හටගැන්මක් ඇති හැම දෙයකම ලක්ෂණ එකයි. නිරන්තර වෙනස් වීම. ඇසෙහිත් එහෙමයි. මේක තේරුම් ගන්න ඕනේ. දැන් අපි වත්තට ගියාම අපි තුන් කේකණක් දකිනවා. ඒ වත්තේ කේකණක් හැදිලා තියෙනවා තාම ඒක ලපටි. ඒ ලපි ගෙදර එනවනේ. අපි දැකපු ලපටි කේකණ අපි ඒක අමතක කරලා නොකලා. අපිට මතක් වුණත් නැතත් ඒ තුල ක්‍රියාත්මක නැද්ද? ඒක නිරන්තරව වැඩෙනවනේ. වෙනස් වෙනවනේ. අපි මේ වෙනස් වීම ගැන අවධානයක් නැහැ නේ අපිනේ. ආයෙ ගිහිල්ලා බලනකොට තව ටිකක් පැහිලා. තව මදි කියලා කියනවා නේ. නමුත් මේ නිරන්තර වෙනස් වීම ඒක කියන්නේ නුවණින් දකින්න හැකිනම් අනෙක් සියලු දේමත් මෙහෙමයි කියලා අපිට සැක නැතු වෙනවා. මලක් ගැන හිතුවත්, කහක දැල්ලක් ගැන හිතුවත්, ওই විදිහේ කුමනක දෙයක් ගැන හිතුවත් මේ නිරන්තර වෙනස් වීම කියන එක අපි ඒ කාලේවත් තේරුම් ගන්න දුන්නා ශනික මරණ කියන වචනේ. එහෙම නේද? ශනික මරණ. වහ ඇති වෙන වහ නැසෙන. මේ ස්වභාවයනේ ඇත්තේ. වහ ඇති වෙන වහ නැති වෙන. ඇති වෙන නැති වෙන. ඒ ස්වභාවය ඇහැ තුල ක්‍රියාත්මකයි. ඒ ස්වභාවය රූපය තුල ක්‍රියාත්මකයි. එහෙනම් චලනය වෙන වෙනස් වෙන එකාකාර නොපවතින මේ හේතු දෙක ආලෝකයක් එහෙමමනේ. ආලෝකයක් ශරණේ. මේ මොහොතක හේතු ප්‍රත්‍ය වීම නිසා හටගන්න ප්‍රතිබිම්බේ වෙනස්ම විදියේද? වෙනස් වෙනවා. අපි ওই ප්‍රතිබිම්බේ නවත්තකින් නෙවෙයිද දරුවා කියන්නේ?
තමා කියන්නේ, අනුන් කියන්නේ, ගස් කොළන් කියන්නේ ඔය ප්‍රතිබිම්බේ නවත්තගෙන නෙවෙයි. ඒ ප්‍රතිබිම්බේ නවත්ත ගන්නවා කියන්නේ අපි ආපහු බලන්න ඇහැයි රූපයයි ඇති දෙයක් කොට ගත්තා. එතකොට නේද තුනක් උනේ කාරණා. කාරණා තුනක් වුණා නේද? කාරණා තුනක් වුණාම ස්පර්ශ වෙනවා. එහෙම නේද? විඥානේ පමණක් වුණා. කාරණා තුනක් නොවි. ඇයි එහෙම වෙන්නේ? ඇහැ නිරන්තර වෙනස් වෙනවා, රූපේ නිරන්තර වෙනස් වෙනවා. අපිට මේවා ඉන්ද්‍රියයන්ගෙන් දකින්න බෑ. ඇහි නිරන්තර වෙනස් වීම ක්ෂණිකව සිද්ධ වෙන එකක්. රූපේ නිරන්තර වෙනස් වෙන එකක්. අපිට මේවා ඉන්ද්‍රියයන්ගෙන් දකින්න බෑ මේ සතර මහා ධාතුන්ගේ ස්වභාවය. මේ විපරිණාමය. ගෝචර නැහැ. පැහැදිලිද? ඒක නුවණින් තමයි දකින්නේ. එතකොට අපිට ඇහැ වස්තුවක් පිළිගන්න පුළුවන්ද? පුළුවන්. නිට්ටය. මේ කියන්නේ නිට්ටය ඇහැ. නිට්ටය වස්තුවක්. එහෙනම් විඥාණය නෙවෙයි ඉතුරු වෙන්නේ. ඈ? අපි ඔක මජ්ජේ සූත්‍රයේ කතා කරන්නේ. කොන් දෙක නුවණින් අවබෝධ කොට මද ප්‍රඥාවෙන් වලින්. කොන් දෙක කිව්වේ ඉන්ද්‍රියයි ගෝචර වස්තුවයි. එතකොට මේ විඥාණය කියන එක මේ ඔබ අප ඉදිරියෙන් තියෙන අපිට මේ පහළ වී තියෙන ස්වභාවය. මේක වස්තු කොට ගන්න බෑ. අපිට මේ පෙනෙන්නේ වස්තුවක් ඇහැක් කියලා ගන්න බෑ. විඥාන ස්වභාවය. ඒ ඇහැක් වස්තුවක් කොට ගැනීමමයි ස්පර්ශයට හේතුව. එතන තුනක් තියෙනවානේ. ඇහැයි වස්තුවයි විඥානයයි. ස්පර්ශ නොවි තියෙනවද? මෙතනින් බැයිද අපිට නතර කරන්න. ඉන් එහාට යන පැත්ත. ඉන් එහාට සමුදය වෙන ස්වභාවය තින්නම් සංගති පස්සෝ වේදනා තණ්හා ඔහේ යන ස්වභාවය මෙතනින් නවත්තන්න බැයිද? වෙනස් වීම ඉබද ඔබ කෙරෙනවා ස්වාමීන් වහන්සේ. අපිට යෝනිසෝ මනසිකාරය නැති හින්දා. අපි ඇහැක් රූපයක් පිළිගන්න නිසා. කනක් ශබ්දයක් ලෙස පිළිගන්න නිසා. බලන්න මේක බොරුද කියනවා. කොහෙන්ද මේ පිළිගැනීම ආවේ? අතීත හේතුවක් වුණා. අර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ. මේ මම මේ මගේ ගෙදර, මේ මම මේ මගේ දරුවෝ. අපි ඔහොම මේ සතර මහා ධාතුන්ගේ ස්වභාවය නුවණින් විදර්ශනා නොකළ නිසා අපිට ඒවා දේවල් බවට පත් වුණා. ඒක අවිද්‍යාව නේද? අවිද්‍යාවෙන් තමයි දේවල් බවට පත් වුණා. දේවල් බවට පත් වුණ හේතුව තුල නෙවෙයි දර කර්ම රැස්වීම උනේ. අපිට දේවල් බවට පත් වුණ එක දැන් මෙතනින් විදර්ශනාවෙන් බැයිද? විඥාණය නෙවෙයි මේ තුනකට කැඩුනේ. ඔව්. ඇහැක් ඇත, රූපයක් ඇත, විඥානයක් ඇත. මේක පැහැදිලිද? මෙතන සැකද? විඥානය වෙනස් වෙනවා. විඥානය වෙනස් වීම ගැන කතාවක් නෑ. හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. ඒක තමයි ඒකේ නිරෝධය. ඒ නිරෝධය නිසා ආපහු ඉන් එහාට මෙනෙහි කිරීමකට යන්න බැරි. දැකීම නිසා. ඒකනේ එහෙම. යෝනිසමනසිකාරය දිනු කරගත්තාම මේක වැඩුණාම එයාට ඇහැක් සහ වස්තුවක් පිළිගන්න බෑ. ඔව් පස්සේකට යන්න බෑ. ස්පර්ශයකට යන්න හේතු තුනක් කිව්වේ. තින්නම් සංගති පස්සෝ. දැන් මෙතන ඇහැ රූපයක් කරගත්තේ විඥානය නෙවෙයිද? ඔව්. ඔය හේතු දෙක නිසානේ විඥානය පහළ වුනේ. ඔව්. දැන් විඥානය ඇහැ වුණා, විඥානය වස්තු වුණා. විඥානය කියලා දාන්නේවත් නැහැ. දන්නවද? නෑ. දැන් මේ බණ ඇහුවත් ආපහු අනිත් පැත්තට ඇහැ රූපය නෙවෙයි පිළිගන්නේ. ඈ? ඇහැ රූපය නිසා හටගත්ත විඥානය ගැන දන්නේවත් නැහැ. දැනගැනීමක් පහළ වෙනවා. ඒ දැනගැනීමක් මිස විඥානයේ මේ පමණක්ම මිස විඥානයේ මායාවක් කියන එක අපි අහලා තියෙනවා. ඔව් මායාව. එතකොට සුසාරණත දැනගත්තු කෙනෙක් මෙතන නෑ. දැනගත්ත ඇහැකුත් නෑ, දැනගන්න ගෝචර වෙච්ච වස්තුවකුත් නෑ, විඥානය නැහැ. විඥානයක් නෑ. විඥානයකුත් තියනවා නෙවෙයි. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. වෙනස් වුණා එතන. විරුද්ධ වුණා. තුනකට කඩන්න බෑ කියන එකයි මේ කියන්නේ. මායාවක් කියන
කෙනෙක් හෙලිුණා නම් එයාට විඥානයේ මායාව කියන කෙල්ලනවා නම් ඇයි රූපයයි ඇත කියලා පිළිගන්න බෑ. ඇහක් රූපයක් සහ විඥානය කියලා තුනකට කඩන්න බෑ මේ විඥාන ස්වභාවය. එතන ස්පර්ශයට යන්නේ හේතු තුන පිළිගැනීම නිසාමයි. එහෙම නේද? අර කොන් දෙක නුවණින් අවබෝධ කරගන්න මෙද ප්‍රඥාවෙන් දකින්න ඕනේ. විඥානයේ මායාව කියන එක. ඉන් එහාට එතකොට අර මෙහුම්කාරීට මහන්න පුළුවන්ද? කොන් එකතු කරලා. බෑ. ඔක අපි හැම විටම ගන්න උදාහරණයක් නේද? මජ්ජේ සූත්‍රේ. එතකොට අන්න ස්පර්ශයට යන්න බෑ. ස්පර්ශයට යන්න බැයි නම් වේදනා තණ්හා උපාදාන වලට යන්න බෑ. එතනම නතර වෙනවා. ඒක තමයි නිරෝධය. කම්ම නිරෝධය. කර්මයට හේතුව ස්පර්ශයයි. කම්ම නිදානය. ඕන දෙයකට කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම, පුණ්‍යාවි සංඛාර ඔබ දිනු නේද? අපුණ්‍යාවි සංඛාර, අනිත්‍යාවි සංඛාර ඔය හැම සංඛාරයකටම හැම කර්මයකටම ප්‍රධාන වෙන්නේ ස්පර්ශය. ස්පර්ශ ප්‍රත්‍ය. ස්පර්ශය වෙන්න හේතු තුනක් ඕනේ. හේතු තුනක් කොහෙන්ද? විඥාණය නිවැරදිව හෙළිවුණොත්. එතකොට විඥාණය ගැන හෙළි නොකරගෙන අපිට මේ ගමන යන්න පුළුවන්. එතකොට මායාව වශයෙන්ම දකින්න. නොදක බෑ. නොදක බෑ. අපි අනුකම්පා කරලා බෑන් එහාට. අපි කියන්නේ කොහොම කිව්වත් ඉතින් අපේනේ කොහොම කිව්වත් අපේ දරුවෝනේ. නේද? ඔය වගේ විවිධ ඉන් එහාට පයින්නවා නේ. පයින්නවා කියන්නේ ප්‍රති වෙනවා. එතකොට බලන්න ඔය හේතුන්ගේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙන්න ඕනේ. හොඳට ප්‍රකට වෙනකොට ඇසට නිට්ටයක් දෙන්න බෑ. රූපයට නිට්ටයක් දෙන්න බෑ. හැබැයි ඇසත් රූපයත් ප්‍රත්‍ය වෙලා තමයි චක්කු විඥානය හටගත්තේ. චක්කු විඥානෙට නිට්ටයක් දෙන්න බෑ. හටගන්න එක්ෂණයෙහිම මේවට ස්පර්ශ වෙන්න වෙලාවක් නෑ. ක්ෂණයනේ මේ විඥානයේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. හේතු නිරෝධයෙන් විරුද්ධ වෙන නිසා මේක තුනකට කඩන්න බෑ. එතනයි මෙතන විශේෂත්වය. මේක තුනක් කරගන්න එක. ඇතයි රූපයයි විඥානයි. ඔව් කියලා යම් ඇත යන දෘෂ්ටියකින් පිළිගනීද? එතකොට ස්පර්ශයට හේතු යෙදුනා. එතකොට තණ්හා උපාදාන. එතකොට වේදනාවකට හැරෙනවා. දිගටම යනවා. ඔව්. කම්ම නිදානය. එතකොට ඒක අමතක කරන්න එපා. කොහෙන්ද මේ කර්මය කොහෙන්ද? පුරාණ කර්මය. අර යටපත් වෙච්ච එක. යම් වින්දනයක් ලබන විට යම් ඇසෙන් හෝ කනෙන් හෝ මේ ආයතන හරහා යම් වින්දනයක් ලබනකොට ඒ වින්දනයත් එක්කම යටපත් වීමක් වෙනවා. තණ්හා උපාදාන භව කර්ම රැස්වීමක් වෙනවා. එයයි නැවත ස්පර්ශයට තුඩු දෙන්නේ. චක්කු විඥානය, සෝත විඥාන, ගාන විඥාන, කාය විඥාන, මනෝ විඥාන. එතකොට මනසට ධම්ම. අර ධම්ම කිව්වේ සිහිවෙන්න සකස් වුණු හේතුවනේ. හැබැයි ධම්ම කියන තැන යමක් තියෙනවද? අපි සිහි වෙන්න කරුණක් බවට පත් වෙලා තියෙනවා. ඒක යමක්ද? යමක් නෑ. යමක් කියලා දෙයක් නෑ එතන. නම් යමක් කරගන්නේ කොතනද? යමක් කරගන්නේ අර මනෝ විඥානය. ධම්ම කියන තැන යමක් නෑ. යමක් නොවනදී යමක් කරගන්නේ මනෝ විඥානය. යමක් නොවෙනවා. අපිට මතක් වෙන්න තියෙන දේවල් යමක්ද? යමක් කරගත්තොත් අපිට කතා කරන්න තියෙන අප්‍රමාණ දේවල්. අපිට මෙනෙහි වෙන අප්‍රමාණ දේවල්. එහෙම නේද? ඒවා දේවල්ද? ඒ මෙනෙහි වෙන දේ නෑ.
නිරුද්ධ වුණා. හරි. නිරුද්ධ වුණ බවත් හරි. හරි. ඔව් ඉතින් ඒ ධම්ම කියන තැන දේවල්. දැන් ඔයගොල්ලන්ට මතක් වෙනවා කියන්නකෝ අතීත සිද්ධියක් කුමක්කෝ අපි කොහේ හරි ගමනක් ගියාම අපි හිතමු වාහනේ පෙටෙන්න යනවා. එහෙම නැත්නම් ඇක්සිඩන්ට් වෙන්න යනවා. මොනවා හරි එහෙම දෙයක් බරපතල එකක් අපිට මතක් වෙනවා නේ. ඒ මතක් වෙන එක දෙයක්ද? නෑ ඒක නෑ. මතක් වෙන්න තියෙන හේතුව දෙයක්ද? නෑ. දෙයක් නොවන දෙයක් බවට පත් කර ගන්නවා මනෝවිඤ්ඤාණය. ඒක නැවත නැවත ඉතින් මතක් කරගන්න. මතක් කර ගන්නවා. දෙයක් කර ගන්නවා. දෙයක් කරගන්නවා මතක් කරගන්නවා. හැබැයි දෙයක් නෙවෙයි. දෙයක් නෙවෙයි. ඒකට කියන්නේ මනෝවිඤ්ඤාණය. මෙනෙහි වීමේ වරදක් නෙවෙයි. මෙනෙහි වෙන එකට තියෙන අයෝනිසෝ මනසිකාරය. මෙනෙහි වෙන තැනට තියෙන අපේ අයෝනිසෝ මනසිකාරය. අප කිව්වනේ අර හේතු තුනක් එකතු කරලායි රැවටෙන්නේ කියලා ස්පර්ශ වෙන්න ඉඩක් එන්නේ. එතන පහළ වෙන්නේ මොකක්ද? අර වගේම බලන්න. චක්කු විඤ්ඤාණය ගැන කිව්වා වගේම බලන්න. මනෝවිඤ්ඤාණය. යමෙක් නෑ මේ මනෝවිඤ්ඤාණය. හුස්ම ආහාර ශක්තිය නිසා ශක්තිය ක්‍රියාවෙන් සිහි වෙනවා. ඒ රඳුණු හේතු නේද? ධම්ම. සිහි කරන්නෙක් නෑ. ඔව් කරන්නෙක් නෑ. සිහි වීමක් වෙනවා හේතු ප්‍රත්‍යයෙන්. මොනවද හේතු? ආස්වාද වාතය ආහාර නිසා හටගන්න ශක්තිය. හේතු ප්‍රත්‍යයෙන් සිහි වෙන්නේ මනෝවිඤ්ඤාණය. මනස එතන සත්පුද්ගල ආත්ම සංඥාවෙන් බලන්න බෑ. අපි ඒකයි කිව්වේ මේක විදර්ශනාව. මේක විස්කම්බනේ නෙවෙයි. කෙලෙස් යටපත් කිරීම නෙවෙයි. සිදු වෙන ඇත්තම සිද්ධිය. එහි අම්මලා නැහැ තාත්තලා නැහැ දේවල් නැහැ. රණ්ඩු වෙච්ච ඒවා නැහැ. ප්‍රයෝටිච්ච ඒවා නැහැ. ශෝක වෙන්න දේවල් නැහැ. අපි දේවල් බවට පත් කර ගන්නවා. ගන්නවා. අර වස්තු නිසා නැවත නැවත සිහි වෙනවා. ඔව්. නැවත නැවත මේ සහදැවිලි හට ගන්නවා. මනෝවිඤ්ඤාණය. දේවල් නැහැ. හොඳට බලන්න. මනෝවිඤ්ඤාණයද දේවල්ද? එතන ඇත්තේ මනෝවිඤ්ඤාණයක්ද? එහෙම නැත්නම් සිද්ධියක්ද? හොඳට බලන්න. ඒ මතක් වීම තුල ආහාර හුස්ම ආදී ශක්තියෙන් අර මනසට ධම්ම කිවි මතක් වෙන්න තියෙන හේතු. ඒක තව අරමුණක් බවට පත් වෙලා නැහැ. පැහැදිලිද? මනසේ වටපිටාවේ නැවත සීවෙන්න හේතු තියෙනවා ලං වෙලා නේ. හැබැයි ඒව තව අරමුණක් බවට පත් වෙලා නැහැ. ඔව්. හේතු වටපිටාවේ කියලා තැනක තියනවා නෙවෙයි. හේතු. බාහිරවවත් අධ්‍යාත්මිකවත් නෙවෙයි. හේතු ගැන පමණයි අපිට කියන්න පුළුවන්. යම් තැනක් දෙන්න බෑ. හේතු කියන එකට. ධම්ම කිව්වේ අරමුණු කියන්නත් බෑ. අරමුණු වෙන්න තියෙන හේතු. භවය කියන එකටත් ඒක ඇතුළත්. ධම්ම කියන එක. හේතුනේ. ඒක විඥානයක් වුණාම තමයි සිතක් වෙන්නේ. මනෝවිඥානයක් වෙන්නේ. එහි මොකවත් නැහැ. ඒ හිතා ගන්න බැරි. දැන් ඕගොල්ලන්ට මං කිව්වොත් ඉස්කෝලේ ගියවා කියලා. ගලාගෙන ඉන්නේ නැද්ද? ඉස්කෝලේ ගිය කාලේ කෙනෙකුට. ඉතින් කොහෙද තිබුණේ? යම් රැඳුණු ස්වභාවයක් තියෙනවා නේද? ශක්තිය ඇසුරේ වෙන්න පුළුවන් ඒවා හැදෙන ස්වභාවයක්. ඒ ශක්තියෙන්මනේ සිහි වෙන්නේ. ශක්තිය ඇසුරෙන් මේවා හැදෙන්නේ. ඒක කියලා අපි තෝරාගෙන තියෙනවානේ. හැබැයි සිහි වෙලා නැහැ තාම. සිහි වෙන්න හේතුවක් යෙදෙන්න ඕනේ. මනෝවිඤ්ඤාණය කියනකොට හිතක් වුණා ඒක. හිතක් වුණා. ස්පර්ශය.
අර වගේම බලන්න. විඥානයේ මනෝ විඥානයේ කිව්වොත් එතන ස්පර්ශයක්මයි. ඔය මනෝ විඥානය කියන තැන තින්නම් ළඟදී පස්සෝ තියෙනවා. අර වගේම එතනත් ඇහැක් පිළිගන්නවා. එතනත් දැකපු දේක් පිළිගන්නවනේ. අර සිහි කරා කේවත් ඒ අපි පුජ්‍යලත්වයෙන් නේ බලන්නේ. සිහි කරනවා කියලා බලන්නේ පුජ්‍යලත්වයකින්. ඔව් ඒ එතකොට අපි දෘෂ්ටියකට කොටු වෙලා. ස්වභාවයක් ඒක. මේ උස්ම ආව ශක්තියට ඒවා ඇදිලා එන ස්වභාවයක්. ඒ ඇදෙන්නත් හේතු තියෙනවා. ඇයි? අර ආස්වාදී ප්‍රමාණේ උපාදාන වෙච්ච ස්වභාවයවල හැටියට. පිළිවෙන්නේ. ඔව්. කර්ම ශක්තිය කියන්නේ ඒක ශක්තියක් තමයි. හරියට පීඩනයකින් ඉන්නවා වගේ මතක් වෙන්න. ඒතර ආහාරයි හුස්මයි නේද? ඔව් ආහාරයි හුස්මයි ඇති වෙන නිසා හටගන්න ශක්තිය එක පැත්තක. අර තී වෙන්න තියෙන ඒ වගේ බලය එක පැත්තක. ඒවට වටිනාකම් අගයන් දීලා තියෙනවානේ. ඒ නිසානේ ඒවට ඉඩක් එන්නේ. යටපත් වෙලා අතහැරලාම යන ඒවා තියෙනවා. සමහර ඒවාට වටිනාකම් ලැබිලා ඒවා අගයන් වෙලා තියෙනවා. නමුත් මේ සියලු අගයන් හැම එකක්ම බලන්න දේවල්ද කාරණාද අර වගේම අපි මුලින්ම කතා කළ විඥාන මායාව නෙවෙයිද? මායාව නෙවෙයිද අපි වස්තු දේවල් පුජ්‍යල කරගන්නේ. එතන වැරද්ද නිසා නෙවෙයිද මනේන්ද්‍රයටත් වැරදෙන්නේ. මේ ආයතන හරහා ලබන පංචේන්ද්‍රයන් හරහා ලබන ඒවට අපි සත්‍ය ස්වરૂපයක් දෙන නිසා නේද? කාරණා තුනක් කරගත්ත නිසා නේද? ඒ වගේන් ලබන වින්දනයන් නිසා මනේන්ද්‍රයට ඇතුළුනේ. මනේන්ද්‍රයට හේතු බවට වපත් උනේ භව උනේ. එතනයි. තිබ්බ කෙනෙක් නෑ. තිබ්බ වුණා. තිබ්බ වෙනවා. එතකොට දැන් අපිට එහි අවිද්‍යාව දුරු නොකර ඒකෙන් මිදෙන්න බෑ. ඒ නිසා ස්පර්ශ නිරෝධයෙන් කර්ම නිරෝධය කියලා දේශනාවේ තියෙනවානේ. නේද? මේ නිබ්බේධික සූත්‍රයේ ස්පර්ශ නිරෝධයෙන් කර්ම නිරෝධය කියලා තියෙනවා. පස්සෝ භික්ඛවේ කම්මානං නිදාන සම්භව පස්ස නිරෝධෝ භික්ඛවේ කම්ම නිරෝධෝ. නිබ්බේධික සූත්‍රයේ. එතකොට පස්ස නිරෝධය වෙන්නේ කොහොමද? ස්පර්ශයට ඇති හේතු නිරුද්ධ වෙන්න ඕනේ. ස්පර්ශයක් වෙන්නේ හේතු තුනක් පිළිගත්ත නිසායි. ඔබ ඇහැක් පිළිගන්නවා, වස්තුවක් පිළිගන්නවා, විඥානයේ ඇති දෙයක්සේ පිළිගන්නවා. තුනක් වෙච්ච නිසා ස්පර්ශ වෙන්නේ. ඕක කඩාගන්නේ කොහොමද? ඇයි දැන් මේ කිව්වේ? ඒක හරි කියමු දැන් කතා කරනකොට හරි. ඒක මේ කතා කරනකොට සාකච්ඡා කරනකොට ඒක අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ කරගත්තේ නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. ඔව් සාමාන්‍ය ජීවිතේ නම් ඉතින් ඕක කරගන්න අමාරුයි. ඉතින් ඒකේ සාමාන්‍ය ජීවිතය කියලා තියෙන්නේ ඒකට සාමාන්‍ය ජීවිතේට වැඩි යගයක් දීලා තියෙන ඉඳා ඔය. ධර්මයට වැඩි යගයක් නොදී සාමාන්‍ය ජීවිතේට වැඩි යගයක් දීලා තියෙනවා. ඒකේ ධර්මයට වැඩි යගයක් නොදීම නිසා වෙන එක. එහෙම නෙවෙයිද? ඒකේ හේතුව. ධර්මයට වැඩි යගයක් නොදී මේ සාමාන්‍ය ජීවිතයට කියලා අපි මේ කොටස් කරන ලෝකේ සැබෑලට පිළිගන්න දැක්මකට වැඩි යගයක් දීලා තියෙනවා. නමුත් හිතන්න මේ වෙලාවේ හිතන්න මේ වෙලාවේ ප්‍රත්‍යක්ෂ කරන්නේ යම් මොහොතක මේක ප්‍රත්‍යක්ෂ වුණොත් ඒක සිහි නොවී තියෙන්නේ නැහැ. ඒ ධර්ම සිහි නොවී තියෙන්නේ නැහැ. ඇයි සිහි නොවී තියෙන්නේ නැත්තේ? සියලු දුක් නිවාරණය වෙන්නේ උතන. සියලු දුක් නිවාරණය කරන්න වෙන කිසිම පාරක් නැහැ. කිසිම මඟක් නැහැ. සියලු දුක් නිවාරණය කරගන්න පුළුවන් උතන. හොඳට හිතලා බලන්න. අපි අල්ලගෙන ඉන්නේ මේ අවිද්‍යාවෙන් අපිට එතෙන්ට ආහාරයක් වෙන හින්දා නේ අවිද්‍යාව. ආහාරයක් වෙන්නේ අවිද්‍යාව. ඔය සිහිනුවණින් යෝනිසෝ මනසිකාරයෙන් මෙතන ඇතිතතු නොබලන නිසානේ. ඇතිතතු බලනවා නම් එයාට පුළුවන් අර එහාට යන්නේක වළක්ව ගන්න. ස්පර්ශ වේදනා තණ්හා උපාදාන දිහාට යන්නේක නවත්ත ගන්න පුළුවන්.
විඥානයේ හැටියට නිවනින් නුවණින් දකිනවා නම් විඥානයේ කියන මේ වචන දෙක වචනය නොඉක්මවා වචනේ ඉක්මවන්න බෑ මේක හෙලි නොවි මින් එහාට යන්න බෑ ඔය දහමේ ඒ නිසා මේ විඥාන හය ගැන මනාවට හිමක් තියෙන්න ඕනේ විඥානය කටගන්නේ දෙකක් ගැටිලා දෙකක් නිසා ඔය ද්වේතා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ ඒ වගේ හොඳට මේව පැහැදිලි කරලා තියෙනවා දෙකක් නිසායි විඥානය කටගන්නේ ඒ දෙක තමයි ඇහැයි රූපයයි එක්ක කනයි ශබ්දයයි ආදී වශයෙන් ඒ හේතු ගැන අපි නුවණින් විදර්ශනා කරනකොට ඇහැ පිළිබඳ අපිට රූපේ පිළිබඳ පැහැදිලි වෙනවා ඒවා පවතින දේවල් නොවන බව සංකත ධර්ම බව අනිත්‍ය බව අනිත්‍ය වෙන හේතුන්ගෙන් හටගන්න යම් විඥානයක් වේද ඒ වෙනස් නොවී තියෙන්නේ නැහැ ඒ විඥානය සමාන කරගන්න උදව්වට තේරුම් ගන්න අර එවනැල්ලට අර ඡායා මාත්‍රයට වතුර වැටෙන ප්‍රතිබිම්බයට ඔය විඥානය කියන එක සමාන කරගන්න වතුර වැටෙන ප්‍රතිබිම්බය වගේ තමයි ඇහි වැටෙන ඡායාව චක්කු ප්‍රසාදේ ඒත් එච්චරයි හොඳට පැහැදිලි ඒ පිළිබිඹුව කන්නාඩිට අයිතිද තනිකර නෑ ඒ පිළිබිඹුව වස්තුවට අයිතිද තනිකර නෑ වස්තුවට අයිතිද නෑ කන්නාඩිට අයිතිද නෑ ආලෝකයට අයිතිද නෑ ඒක අලුත්ම ඵලයක් හේතු සමූහයේ ඵලයක් දේ දුන්නත් ඒ වගේ තමයි අපිට දේ දුන්න පෙන්නකොට හේතු පේන්නේ නෑ දේ දුන්නට වඩා ලස්සනයි මල් වෙලිල්ලත් එක්කමනේ වෙඩි බෙහෙත් පේනවද අපි කවදාවත් වෙඩි බෙහෙත් බලනවද මල් වෙඩිල්ලේ ලස්සන බලනවා මිස වෙඩි බෙහෙත් දැවෙනවා පේන්නේ නැහැ නේද දෙදුනා වගේමයි නේ වෙඩි බෙහෙත් නෙවෙයි ඔය දැවෙන්නේ ඒ බෙහෙත් වර්ග දැවෙනවා පේනවද අපිට ඒ වෙඩි බෙහෙත් විවිධ වර්ණ සහිත අලංකාර මල් වෙඩිලි දකිනවා කවදාවත් අපිට මේ වෙඩි බෙහෙත් වල දැවීමක් කියලා හැම සිහි වෙන්නේවත් අපි අර වගේ ලස්සන නරඹනවා මිස ඕකම නෙවෙයිද මේ අපි ඇහෙන් දකින ලෝකයක් ඇහැ ප්‍රත්‍ය වෙලා එන විඥානය අර මල් වෙඩිල්ල නෙවෙයිද අර වෙඩි බෙහෙත් වගේ නේද ඇහැ වර්ණ සටහනේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව සතර මහා ධාතුන්ගේ ක්‍රියාව අනිත්‍ය වෙන වහවහ ඇති වෙන නැති වෙන අර වෙඩි බෙහෙත් වගේ තන සමාන කරගන්න ඒ නරඹන දර්ශනය වගේ තමයි ආයතන හයට එන පිළිබිඹු ප්‍රතිබිම්බ අපිට මතක් වෙන්න ඕන අල්ලෙඩිල්ල දිහා දකිනකොට අර වෙඩි බෙහෙත් දැවෙන බව. ඒ වගේ මේ විඥාන හය පිළිබඳවත් අපිට වැටහෙන්න ඕනේ අර හේතු ප්‍රත්‍යයෙන් මේ විඥානේ හටගන්න. එතකොට අපිට බෑ නේද වස්තු කොට ගන්න. වෙඩි බෙහෙත් තියෙනවා නම් කවදාවත් මල් වෙඩිල්ලක් වෙන්නේද? වෙඩි බෙහෙත් තියෙනවා නම් මල් වෙඩිල්ලක් වෙන්නේද නොදෙවි? වෙඩි බෙහෙත් දැවෙන්න මෙපේ. ඒ වගේ ඇහැයි වර්ණ සටහනයි දෙක නැසෙන්න ඕනේ චක්කු විඥානේ පහළ වෙන්න. ඒ හේතු ප්‍රත්‍ය වෙන්න ඕනේ. හේතු ක්‍රියාවෙන් මේ විඥානේ පහළ වෙන්නේ. අර හේතු පේන්නේ නැහැ. ඒක අපිට නුවණට දකින්න එකක්. නුවණින් දකින්න එකක්. හේතු පිළිබඳ ඥානය. එතකොට ඵලය අර හේතුුන්න දෙන්න. ඒ ඵලය අර හේතුුන්න දෙන්න. හේතු ගැන අපිට දැන් අවබෝධයක් ලැබෙනකොට අපිට මේ විඥාණය ඇහැ කරගන්න බෑ ආපහු. විඥාණය වස්තු කරගන්න බෑ ආපහු. එහෙම නේද? විඥාණය විස හේතුනේ උතන. විඥාණය හේතුන්ගෙන් හට ගන්නවා ඒක නිරුද්ධ වෙනවා. තුනකට කඩන්න බෑ මේ. තුනකට කඩන නිසා ස්පර්ශ වෙන්නේ. ස්පර්ශය නිසායි කර්මයක් වෙන්නේ. කම්ම නිදාන වෙන්නේ. ස්පර්ශයකට නොයා මේක අවලංගු කරගන්න ඥානවන්ත වෙන්න ඕනේ. ඒක වරක් ප්‍රත්‍යක්ෂ කරනවා. වෙන්නද? වරක් අපි මේවා නුවණින් මෙනෙහි කරන මේවා නුවණින් ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. මේවා මෙනෙහි කරන්න ඕනේ. අපි විවේකීව යම් භාවනාවක ගෙවල් දොරවල් වලදී යෙදෙන
යෙදෙනකොට හුදකලාව මේව මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන්න මේවා සාකච්ඡා කරලා තේරුම් ගන්න ඕනේ ඉතරලා. එතකොට අපිට ඇති වෙනවා ඒ සම්මා දිට්ඨිය. නිබ්බේධික සූත්‍රයේ ඔය ස්පර්ශ නිරෝධය පිළිබඳව දේශනා කරපු ඒකත් සම්මා දිට්ඨියට මගක්. ස්පර්ශ නිරෝධය දැකීම. හේතු නිරුද්ධ වීම නිසා. තුනකට කඩන්න බැරි නිසා. මේක දැන් සියල්ලට සමාන කරන්න, සියල්ලට සංසන්දනය කරන්න. ඇහැ පිළිබඳ, කන පිළිබඳ, දිව, නාසය, ශරීරය, මන ඉන්ද්‍රිය. ඔව්. අර මනසට ධම්ම කියන තරත් බලන්න. මනෝවිඥාණයෙන් නම් රැවටෙන්නේ නේද? ඔව්. දේවල් නොවනේම දේවල් බවට පත් කර ගන්නවා එතන නේ. පහළ වෙන්නේ මනෝවිඥාණය පිළිගන්නේ සිද්ධියක්. පිළිගන්නේ සිද්ධියක්. පහළ වෙන්නේ විඥානයක්. ඒවේ ගෙවල් දොරවල් නැහැ මනෝවිඥාණය. දේපල නැහැ. ආරාම පරිසර ඒව නැහැ. මිත්‍රයෝ තරහකාරයෝ නේ විඥානේ. හැබැයි විඥානේ තියෙන දෙයක් කියනෝ නෙවෙයි. හැබැයි විඥානයේ තතු නොතේරි එහාට යන්න බෑ. විඥානයේ තියෙන දෙයක් කියනෝ නෙවෙයි. විඥානයේ නැති දෙයක් කියනවත් නෙවෙයි. විඥානය කියන්නේ මායාමය ස්වરૂපයක්. ඒ වහා ඇතිව නැතෙන එකක්. ඒකට අගයන් දීම නිසා තමයි ඒකවල විඥානයේ බව නොදක්නා නිසා තමයි ඒක නාම රූප කලායතන වලට යන්නේ, පස්ස වලට යන්නේ. දේවල් බවට පත් වෙන්නේ. දෙවි ළඟින් කරගන්න තියෙන දෙයක්. නැද්ද බලන්න. Tamanට ඕනකමක් තියෙනවා නම්, අවශ්‍යතාවයක් තියෙනවා නම් දුකෙන් මිදෙන්න. එහෙම නේද? වේතදවිලි වලින් මිදෙන්න. මේක පුජ්‍යලිකව කරගන්න ඕනේ. පුජ්‍යලිකව කරගන්න ඕනේ. පුජ්‍යලිකව කියන්නේ මොකද? මේක පුජ්‍යලිකව කියේ පුජ්‍යලෙක් ඉන්නවා කියන එකක් නෙවෙයි. මේක තමාටම අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. උනන්දුවක් තියෙන්න ඕනේ. දකින්න ඕන කවුරුවත් ඕක කරලා දෙන්නේ එහෙම නැහැ. කාටවත් කරලා දෙන්නත් බෑ. ඒ නිසා නිරතුරුව ඇසේ අනිත්‍ය මෙනෙහි කරන්න, රූපවල අනිත්‍ය මෙනෙහි කරන්න, නිත්‍යතාවයක් දෙන්න බෑ කියන එකම හිලි කරගන්න. දේශනාව පුරාම බුදුහාමුදුරුවෝ දාලා තියෙනවා මහණෙනි නිත්‍යද අනිත්‍යද? ඇස නිත්‍යද අනිත්‍යද? වර්ණ රූපේ නිත්‍යද අනිත්‍යද? දේශනාව පුරාම දාලා තියෙනවානේ. එතේනම් හේතු අනිත්‍ය නම් ඵලය කෙසේ නිත්‍ය නේද? එතකොට ඵලය මෙනෙහි කර ඉන්න කාලයක් දෙන්න බෑ. කාලයක් දෙන්න බෑ. විරෝධයක් නිසා. කාලයක් දුන්න ගමන් මොකද වෙන්නේ? හේතු තුනක් කැඩෙනවා. හේතු තුනක් වෙනවා ඒක නේද? ඔව් ඒක. කාලයක් දුන්න ගමන් මේවා දේවල් බවට පත් වෙනවා. මේවා සාකච්ඡා කරන්න. මේවා මෙනෙහි කරන්න. ඒකනේ ආමුණු අන්තිමේ ධර්ම නැති මේක. දාන්න කච්චියක් ගෙවල්ලා ගහරි ඉන්නවා නම් ඉතින් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඔව්. දැන් මාසික ඒක කියන්නේ අමුතක වෙනවා. ඒක මම කිව්වේ. මේ කට්ටිය කවුරුත් නක්වාති ඉන්නවා අපි කතා කරමු මේක දැන්. ඔව් ඒක මොකද දාන්න කච්චියක් වෙන්න ඕනේ ඒක උඩන් දෙන්න හල බෑ. ඔව්. ඉතින් ඒම කට්ටිය නෑ ආමුණුනේ යටපත් වෙනවා. ඒක. ඉතින් එහෙම යටපත් වෙනවා කියලා අපි බෑ එහෙම බෑ. එහෙම යටපත් වෙන්න ඇරියොත් අපිටම නෙවෙයිද පාඩු? අපිටමයි පාඩු. අපිටමයි. කාටවත් පාඩු නෑ අපිටමයි පාඩු. ඒක අවශ්‍යම. ඉතින් ඒ නිසා උනන්දුවක් වීර්යයක් තියෙන්න ඕනේ. මේ කරුණ හිලි කරගන්න. විධාන සම්භවයේ ස්පර්ශය නොදක කර්ම නිරෝධ කරන්න බෑ. විධාන සම්භවයේ නොදක කර්ම නිරුද්ධ කරන්න බෑ. කර්ම නිරුද්ධ කරන්න නම් ස්පර්ශය වැටෙන්න ඕනේ. ස්පර්ශය වැටෙන්න ඕන නම් වැටෙන්න නම් තින්නම් සංගති පස්සෝ කිව්වේ ඇයි? අර තුනක් වුණා මේක. ඇස යමක් වුණා. ඇහැට ගැටෙන දේ යමක් වුණා. විඥාන
ඇති දේවල් ලෙස. එහෙම නේද? පවතින දේවල් ලෙස. සතර මහා ධාතුන්ගේ ස්වභාවය අර දේ දුන්නේ මල් වෙඩිල්ලේ වැනි උපමා වලින් ගන්නකො ඒ උදාහරණ. දේ දුන්නේ අපිට නිත්‍ය වගේ පේනවා විතර නේ. තියෙන දේ දුන්නක් අපි දකින්නේ. නමුත් සිද්ධ වෙන්නේ නිරන්තර ඇයි බිඳු අලුත් වෙනවා, ආලෝක කිරණ අලුත් වෙනවා. එහෙම නේද? ඒ හේතු අලුත් වෙවි තමයි දේ දුන්න පායලා නැවත නැවත එතන පහළ වෙන්නේ. නමුත් නැවත නැවත ක්ෂණ මාත්‍රයක පහළ වීමක් නෙවෙයි අපි දකින්නේ තියෙන දේ දුන්නා. තව පොට්ටකින් නෙවෙයි. එතන දකින්න පුළුවන්. බෑ නෙවෙයි අනිත් පැත්තට ගන්න පුළුවන්. දකින්න. ඇයි වෙයි බිඳු අලුත් වෙනවා. බලමු වෙයි බිඳු නෙවෙයි. බලමු ප්‍රමාලෝකේ නෙවෙයි. එහෙම නේද? ඒ නිසා බලමු දර්ශනේ නෙවෙයි නැවත නැවත අපිට මුණ ගැහෙන්නේ. ඒක උපමාවක්. මේ කතා කරේ උපමාවක්. අර මන්වැඩියලුම් මාවත් ඒ වගේ. වෙඩි බෙහෙත් වෙනවා පේන්නේ. ලස්සන මන්වැඩියලක දර්ශනයක් දකිනවා. අපේ අවධානය තියෙන්නේ දර්ශනයට මිස අර බෙහෙත් දැවිල්ලකට නෙවෙයි. ධාතුන්ගේ ක්‍රියාවට නෙවෙයි අපේ අවධානය තියෙන්නේ. ධාතුන්ගේ ක්‍රියාවත් දෙකම පේනවා නම්. මන්වැඩියල දකිනවා. එහෙම නේද? වෙඩි බෙහෙත් නොදැවි මල්වැඩියලක් පහළ වෙන්නේ නැහැ. ඒ වගේ අසත් වර්ණ සතහනක් නැතුව විඥානයක් පහළ වෙන්නේ නැහැ. ඒ හේතු මුණ ගැහෙන්න ඕනේ. හේතු නිසා විඥානයක් වෙන්නේ. හැබැයි හේතු සනික නිසා අපිට ඇහැක් හෝ වස්තුවක් දෙස බලන්න බෑ විඥානය හරහා. ඒ පහළ වෙන විඥානය හරහා නිත්‍ය ඇහැක් නිත්‍ය වස්තුවක් කියලා මේක තුනකට කඩන්න බෑ. තින්නම් සංගති පස්සෝ උනේ තුනකට කඩපු ඉඳ නේද? තුනකට කඩ කැඩුවනේ. එතකොට එතන හේතු තුනක් පිළිගත්තා. ඒ පිළිගත්ත නිසා ස්පර්ශයකට ගියේ. එතන ස්පර්ශයකට යන්න බෑ. විඥානයක් නම් මේ පහළ වෙලා තියෙන්නේ. විඥානය තුනකට කඩන්න බෑ. ආපහු. ඒක ආපහු යෑමක්. විඥානයේ මායාවක් සේ දකිනවනම් නිත්‍ය ඇහැක් නිත්‍ය වස්තුවකට අවධානයක් ගන්න අවධානයක් අරගෙන අපිව සකස් අපි රැස් කරගත කර්ම වල බලන්න තියෙන ඝන බව නේද? මේවා වස්තු ලෙස අපිට මේ විඥානයක් ගැන දන්නේවත් නෑ නේද? ඇහැක් රූපයක්ම පිළිගත්තා මිස විඥානයක් නැතුව කොහොමද මේ ඇහැක් රූපයක ওই ක්‍රියාව වෙන්නේ? විඥානයක් නැත්තම් විඥානයක් පහළ නොවී නම් ඇහැක් රූපයක් ප්‍රත්‍ය වේලා ඔය දැනගැනීමකට අපි යන්නේ කොහොමද? විඥානය හරහානේ යන්නේ. ඒකට විඥානය හරහා යන්න බෑ හේතු ප්‍රත්‍ය නොවේ නම්. නමුත් හේතු වල සත්‍ය දකිනකොට අනිත්‍ය ලක්ෂණය හොඳට පැහැදිලිව දකිනකොට නතර වෙලා නැහැ ඒවා. අපිට නිත්‍ය ඇහැක් හෝ නිත්‍ය වස්තුවක් පිළිගන්න බෑ. විඥාන මායාව කිව්වේ ඒකයි. එහෙනම් විඥාන මායාව නම් කොහෙන්ද මේක තුනක්? විඥාන මායාව දකිනවා මිස කොහෙන්ද හේතු තුනක්? විඥානයේ මිස එකයි. හැබැයි එකක් තියෙන එකක් එහෙම නෙමෙයි. ඒක නෙමෙයි නිරුද්ධ වෙන එක. එතන හේතුඵල නිරෝධයක් සිහි වෙනවා නිසා ස්පර්ශයකට යන්න නැහැ. ස්පර්ශයකට එහෙට යන්න බෑ. ගියොත් වෙන්නේ මොකද? ආය කර්ම අලුත් වෙනවා. පස්ස වේදනා තණ්හා උපාදාන වලට යවෙනවා. දැන් මොකද කරන්නේ? ගිහිල්ලා තියෙනවට. ගිහිල්ලා තියෙනවට මොකද කරන්නේ? මෙනෙහි කරලා විදර්ශනා කරන්න ඕනේ. මනසට ධම්ම එතන හදන්න. මෙනෙහි කරන්න. ධාතුන්ගේ ක්‍රියාව පිළිබඳව සිහි කරන්න. මේ මායාව විඥානය කියන එකේ ස්වභාවයේ ආයතන 6 හරහාම ආවත් විඥාණයමයි. එකම විඥානයක් කියලා ගන්න එපා. ඒ හේතු නිසා ඒතන ඉන්ද්‍රියයන් හරහා විඥාන පහළ වෙලා නිරුද්ධ වෙන්නේ. මනෝ විඥානයට දාලා හේතු නිසායි මනෝ විඥානය පහළ වෙන්නේ. හැබැයි ඒ මනෝ විඥාන විසෙහි යමෙක් හෝ යමක් නැහැ.
යමෙක් හෝ යමක් බවට පත් කර ගන්නවා අයෝනිසෝ මනසිකාරය නිසා. හරි ඉතින් ඒ අවිද්‍යාව කිව්වේ ආපහු ආයෙත් ඔය කියපොළොම. අවිද්‍යාව කිව්වේ ඔව්. එහෙනම් එතන හෙලි වෙලා එන්න ඕන ඔය ආයතන හරහා එන විඥානයේ විදර්ශනා වෙන්න. එතකොට රැවටිච්චි දේවල් ආපහු විදර්ශනා වෙන්න ඕනේ ඔය මනෝ මුනීන්ද්‍රිය හරහා. මේ වෙන තැන මනසට ධම්ම. අපි දේවල් පුජ්‍යලෝ වස්තු කොට දීලා තියෙන පිළිගැනීම් සමූහයේම මිත්‍යාවක් බව. දේවල් නොවන බව. මනෝ විඥානයක් මේ පහළ වෙන්නේ කියන එක සිහි වෙන්න ඕනේ. පැහැදිලිද? අපිට ගෙවල් දොරවල් දූ දරුවෝ මව්පියෝ නැති වෙච්ච අය මෙරිච්ච අය ඔය ප්‍රමාණ දේවල් සිහි වෙනවනේ. සිහිවීම තුළ මනෝවිඥානයක් පහළ වෙන බවක් පිළිගන්නවා විනා ආපහු දේවල් වලට යන්නේ නැහැ. දේවල් බවට රැවටෙන්නේ නැහැ. ඒකයි උතන කියවෙන්නේ. ඒකයි. අර කල්පයක් විතර අන්ධකාරයක් තිබ්බත් හිරුවලිය පායනකොට කල්පයක් යන්නේ අඳුරු දුරු වෙන්නනේ. එහෙම කියලා අපේ මනසේ ඔය සංසාරේ පුරාම රැස් වෙච්ච කර්ම කොච්චර තිබුණා. අර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරේ ditthyaනුසයයි විචිකිච්ඡානුසයයි කැඩුනහම සතර පායට යන දේ හේතු අවලංගු. සතර පායට යන දේ හේතු අවලංගුයි නියත වශයෙන් නිවන් මාර්ගට යොමු වුණා. නියත වශයෙන් ආර්ය මාර්ගයට පැමුණුණා. ඔය හේතුඵල නිරෝධය දැකීම තුල ඔය ආයතන ප්‍රත්‍ය වෙලා අට ගන්න. ඒ සම්මාදිට්ඨියට යමකපත් වුණා නම් ඔහු නිවන් මාර්ගට පැමුණුණා. ඒකයි පෙන්වුවේ ස්පර්ශ නිරෝධය හෙළවීම තුල නිවන ස්පර්ශ කරන්න පුළුවන්. විමුක්තිය ස්පර්ශ කරන්න පුළුවන්. ඇයි ස්පර්ශය පිළිගන්නේ නැහැ? ඉන් එහාට යෑමක් නැහැ. දේවල් කාරණා බවට පත් කරවෙලා එහාට යෑමක් නැහැ. පහළ වෙන මනෝ විඥානය දකින්නවා. පහළ වෙන චක්කු විඥාන ආදී විඥාන වල ස්වභාවය දකින්නවා. ඉන් එහාට යෑමක් නැහැ. ඒකයි පින්නේ ස්පර්ශ නිරෝධය යම් කෙනෙකුට හෙළිවේ නම් ඔහු නිවන ස්පර්ශ කරනවා. විමුක්තිය ස්පර්ශ කරනවා. ප්‍රති වෙන්නේ නැහැ. ඉතින් මහා විනාශයකට යන්න තියෙන මේ හැඩපහර වගේ පහළ වෙන මේ චෛතසික එව නේද? නුවණින් යමෙකු දකිනම් උඩ බැයිද අර ගමන වළක්වන්න පුළුවන්. හොඳට බලන්න. ඔව් ඒවා තියෙන්න ඕනේ. මේ එදිනදා සාමාන්‍ය ජීවිතේට දීලා තියෙන වටිනාකම් අවලංගු වෙන්න ඕනේ. ඒවා අවලංගු කියන එකෙන් අදහස් වෙන්නේ නැහැ. ඒවා අන්තය අතහැරලා අන්තයකට යන්න කියලා. අපිට ජීවත් වෙන්න මැදුම් පිළිවෙතක් ඕනේ. එහෙම නේද? නමුත් ඒවට දීලා තියෙන මිත්‍යා වටිනාකම් අවලංගු වෙන්න ඕනේ. එතන ඉඳන් ලෝකයා කියන ඇටිට එයාට යන්න බෑ. ලෝකයේ තියෙන මේ සම්මත රටාවටම ගහගෙන යන්න බෑ. එහෙම යන්නේ නැහැ. වෙන වෙනවා කියලා අන්තයකට යන්න ඕනේ නෙවෙයි. ඔව්. එතන දහමට මුල් තැන දීලා තියෙනවා. අන්තයකට යන්නේ නැහැ. එතන මොන හරි තියනවාද අපිට තව සාකච්ඡා කරන්න? පැහැදිලි වෙන්නේ. හැබැයි සිහි වෙනකොටම දැන් අපි හිතන්නකෝ දැන් අපිට ජීවිතේ සමීපම තියෙන හේතු තියෙනවා නේ. ජීවිතේ අපිට වැදගත් කියලා අපි වටිනාකම් දීලා තියෙන සමීප හේතු තියෙනවා. මොනවා හරි එක් එක්කනට විවිධයි. සිහි වෙනකොටම දකින්න ඕනේ හැබැයි. මේ විඥානයක්ද? ඔව්. ගෙදරද? මේ විඥානයක්ද දරුවද? දරුවද? එතකොට ඔව් පිළිගන්න වෙන්නේ
ස්වභාවයකින් පිළිගන්න වෙන්නේ අපි අනිත්‍ය ඇසෙහි රූපයාගේ අනිත්‍ය පැහැදිලි මදි තමයි. ඔව් සීවීම තියෙන ආසානයි ඝන ස්වභාවයකට ඝන ස්වභාවයක් හිත නෙවෙයිද ඝන වෙන්නේ. හිතෙන් නෙවෙයි දේව ඝන කරගන්නේ. අර හාමුදුරුවෝ පිරිසක් වන්දනාවක ගිහිල්ලා පන්සලකට ගියා. නතර වෙලා දැන් මේගොල්ලෝ රැට සීතල හින්දා කිමිත පැතව ධර්ම සාකච්ඡා කරනවා. එතකොට මේගොල්ලෝ ඉතින් මේ කියනවා මේ ඔක්කොම හිතට එන්නේ විඥාණයට මේ ලෝකෙ එන්නේ. එතකොට ඒ ආවාතේ හාමුදුරුවෝ ඇවිල්ලා ඒගොල්ලෝ ලොකු හාමුදුරුවෝ අර පේන මහා පර්වතයක් එනං හිතේද තියෙන්නේ. ඔව්. ධර්මයේ හැටියට නම් ඒක එහෙම වෙන්න ඕනේ. එහෙනම් එහෙම යනකොට හරි බර ඇතිනේ. ඒ බර නෙවෙයි අපිට තියෙන්නේ. ඒ බර නෙවෙයිද තියෙන්නේ. අපි ඒවා දේවල් බවට වස්තු බවට ඝන බවට පත් කරගත්තේ පිළිගැනීම සමගනේ. එතකොට මේ බර තියෙන්නේ ඇයි? විඥානය පැහැදිලි නොවුණු නිසා. ඇතෙහි අනිත්‍ය රූපවල අනිත්‍ය සතර මහා ධාතුන්ගේ අනිත්‍ය ස්වභාවය මෙනෙහි නොකරන නිසා. මෙනෙහි කරන්න ඕනේ. අවස්ථයක් වශයෙන් මේ හැම මොහොතකම මේ ආයතන හයට අර මල් විඩිලි පහළ වෙනවා වගේ. හරිද? එතකොට හැම මොහොතකම ඒ මොහොතේ පහළ වීමක්. ඒ මොහොතේ පහළ වෙනකොට අර ඒ මොහොතේ ආස්වාද ප්‍රාස්වාද ක්‍රියාවෙන් තමයි අපිට මේ ශක්තිය හරහා සිහිවීම ඒක අමතක කරන්න බෑ. මේ ආස්වාද ප්‍රාස්වාද වල ක්‍රියාව ආහාර වල ශක්තිය ක්‍රියාව අමතක කරන්න බෑ. ඒ හරහා මේ සිහි වෙන්නේ. එතකොට අර පුජ්‍යල සත්‍ය ආත්ම හැඟීම අතහැරෙන්නේ. හේතු ප්‍රත්‍ය වැටෙන්නේ. ඒ වැටහීම කෙනෙකුට වටිනාකමක් එකට ලැබෙනවා නම් මේ ධහම තේරෙනකොට කවදාවත් එයායක කුංචි කරගන්නේ නැහැ. එයායක සුළු කොට තකන්නේ මේ ධහම දැක්ම. මේ ධහම අවබෝධය සුළු කොට තකන්නේ. එයාට මේ ගෙවල් දොරවල් දූතරුව මෞපිය ආදී මේ සම්මත ලෝකේ දේවල් තියෙනව නේද? අපි වටිනාකම් දීලා ඒ ඔක්කොටම වඩා එයාට ධහම උතුම් වෙනවා. ඇයි? අරව නිසා අපි සසර තව තවත් දුකටපත් වෙන පීඩාවන්ටපත් වෙන හේතු මිස වෙන දෙයක් නෙවෙයි. මෙතනින් විතරයි නිදහසක් තියෙන්නේ. අරවා එක්ක පොරාරලා කවදාවත් දිනන්න බෑ. ඒවා ජයග්‍රහණය කරන්න බෑ. අර කියවන තියෙන මායාවට සංග්‍රහ කිරීමෙන් සතර කිසිදාක නොමිදී. මායාවට සංග්‍රහ කරන්න සසරින් මිදෙන්න බෑ. මායාවට සංග්‍රහ නෙවෙයිද ඔය කරන්නේ? මායාවට සංග්‍රහ නෙවෙයිද ඔය කරන්නේ? මායාව කිවිත් විඥාණයට. පැවටිල්ලට නේද? එයාට සංග්‍රහ කරන්න මිදෙන්න පුළුවන්ද? ඔව්. ඉතින් ඒ නිසා ඔතන හොඳට බලා ගන්න අර කර්මයේ කිව්ව තැන තෝරා ගන්න කර්ම නිධානයේ කිව්ව ස්පර්ශයයි සෝයන්නාන්තකර දේශනාවේ පැහැදිලි වුණා. එහෙම නේද? ඒ වගේම කර්මයක් උනේ කොහොමද ඒක? යම් ආයතන හරහා යම් වින්දනයක් ලබනකොට ඒ වින්දනයත් එක්කම යටපත් වෙනවා යට යනවා තණ්හා උපාදාන භව කියන හේතුව සකස් වෙනවා. ඒ හේතුව ප්‍රතිවීම නිසා තමයි අර ආපහු කොච්චර ආදීනව දැනගත්තත් අර බැහැවීමට යටත් වෙන්නේ. ඒ ගතියට කොටු වෙන්නේ. එතකොට ඒ ගතියට කොටු වෙන හේතුව දකින්න ඕන ස්පර්ශයයි. එවැනි නිදාන සම්භවයේ ස්පර්ශයයි. මතක් වෙන්නේ කුමක්ද? ඊතර සිද්ධ වෙන්නේ ස්පර්ශයක්. පහළ වෙන්නේ මනෝවිඤ්ඤාණයක්. නමුත් මනෝවිඤ්ඤාණ ලෙස නොදක මේක තුනකට කඩනවා. මන ඉන්ද්‍රිය තුනකට කඩනවා. අනික පංචේන්ද්‍රිය වගේම නේ. තුනකට කඩනවා. මේක එකක් වශයෙන්ම දකින්න ඕනේ. එකක් වශයෙන් විඥානය එකක් වශයෙන් දකින්න. ඒකයි අපි මේ සාකච්ඡා කරන්නේ විඥානය කියන වචනේ
හෙලි නොවි ඉන් එහාට යන්න බෑ. ඒ නිසා මේක ඉස්සෙල්ලා තෝරගන්න. මොකක්ද මේ විඥානය කියන්නේ? අර සාදි භික්ෂුවගේ විඥානවාදයේ වගේ ජීවිතෙන් ජීවිතයට සැරිසරන එකක් එකම විඥානය කියන කතාවක් නෙවෙයි මේ. බුදුහාමුදුරුවෝ දාලේ ඒතන හේතු නිසායි පිටුරු නිසා හට ගන්න පිටුරු ගින්න කොළ නිසා හට ගන්නවා නම් දැව නිසා හේතු නිසා. ගින්න නම් කරන්නේ. ඒ වගේ චක්කු විඥාණයට අදාළ හේතු නිසා චක්කු විඥාණය ඇති වෙලා නිරුද්ධ වෙන්නේ. සෝත විඥාණයකට එක මාරු වෙනව නෙවෙයි. සෝත විඥාණයට අදාළ හේතු නිසායි සෝත විඥානයව ශබ්දය දැනගන්න හිතක් පහළ වෙන්නේ. එතකොට අපි විඥානයක් ගැන අවධානයක් නැතුව කවුද මේ කතා කරන්නේ කියලා බලනවා. නේද? එතකොට විඥානය ගැන තියෙනවද? නෑ. ගන්ධයක් ලැබෙනකොට නහයට මොකක්ද ඒ ගන්ධය කියලා බලනවා මිස විඥානයක් ගැන තීරණවද? ඔන්න වැරද්ද. ඉතින් දැන් මේ බණහන්නේ සාකච්ඡා කරන්නේ අපි ඒ සැබෑ දෙයට මාර්ගය සකස් කරගන්න. මොනවා හරි මතක් කරනකොට දරුවෝ ගැන හරි මොනවා හරි මතක් කරනකොට විඥානයක් ගැන තීරණවද? එතකොට ඉදිරි ගමනක් නැහැ. එහෙනම් ඉදිරි ගමනක් තියෙන්න නම් ආර්ය මාර්ගයටපත් වුණා වෙන්නේ විඥානය ගැන තී කරන්න ඕනේ. විඥානය ගැන තී කරන්න අනිත් හැම දෙයකටම වඩා උතුම්ම දේ උතනයි. අනිත් කිසිවක් සිහි කරලා දුකෙන් මිදෙන්න බෑ. අනිත් කිසිවකින් දුකෙන් මිදෙන්න බෑ. ඔය ස්පර්ශය දකින්න ඕනේ. ස්පර්ශ වෙන තැන හේතු වල අනිත්‍ය දකින්න ඕනේ. හේතු වල අනිත්‍ය දැකීමෙන් ඔහුට අර පුරුදු පරිදි ඇයි රූපයයි විතරක් පිළිගන්න එකට කොටු වෙන්නේ නැහැ. කනයි ශබ්දයයි, නාසයයි ගන්ධයයි, දිවයි රසයයි, කයයි ස්පර්ශයයි, මනසයි ධම්මයි. ඒත් විඥානයක් ගැන දැන් අලුතෙන් පැටීමක් වුණා. එහෙම නේද? විඥානය ගැන කිසිවක් නොතකා ඇයි රූපයයි ගැන පිළිගන්නවා. කොච්චර හරි කරන්නේ ඒක. දැන් විඥානය කියන කාරණයක් ගැන අපිට එළි වෙනවා. ඒක බුදුහාමුදුරුවෝ පහළ නොකරන කවදාවත් අපි දන්නවද? බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා මේ ඉන්ද්‍රිය සම්බන්ධ විඥාන සම්බන්ධ හේතුඵල නිරෝධයක් ගැන නොදාලා නම් කවදාවත් දන්නවද විඥානයක් ගැන? නෑ. ඔව්. ඉතින් ඒ නිසා මේක උතුම් දෙයක්. ඒ උතුම් දේ වටිනාකමක් දැනගෙන අර තුනකට කඩන්නේ අපි අනවබෝධය නිසා. එතනින් දකින්න ඕන. ඒ දැක්ම තුල ඕනම වෙහසක්, ඕනම දුකක් බවට පීඩාවක් බවට එහාට යන්නේක වළක්ව ගන්න. ඒක විදර්ශනාවක්. යටපත් කිරීමක් නෙවෙයි. ඇතිතතු දැකීම. එහෙම නේද? එතකොට හොඳට බලන්න විඥානහයක ස්වභාවය, ස්පර්ශයන්ගේ ස්වභාවය, මේ හේතුඵල ධමක ස්වභාවය නොදක අපි සත්තු පුජ්‍යල වස්තු දේවල් කරගත්ත ලෝකයක මහා මුලාවක නෙවෙයි දින්නේ බලන්න. අයිති කර ගැනීම එහෙම නේද? බැඳීම්, විරුද්ධකම්, අපට අයිති නැති අපි නොවන මේ ආයතන ප්‍රත්‍ය වල හටගන්න මේ ස්කන්ධ ලෝකය ගැන නොදක, විඥානය ආදී ධතු පිළිබඳ නොදක, දේවල් කාරණා වස්තු පිළිබඳ කරගත්ත පිළිගැනීමකට කොටු වෙලා එහෙම නේද? කොහේ යන්නද? කර්ම රැස් වෙනවා විතරයි නේද? විතරයි. කර්ම රැස් වෙනවා විතරයි. ඒ නම් එක කඩන්න ඕනේ. ඒක දකින්න ඕනේ. මෙතන හොඳට පැහැදිලි වුණොත් එයාට
ආර්ය මාර්ගයට පැමුණා කියන සැකය දුරු වෙනවා. පැමුණා නේද කියන එක ඔබ අත්දකිනවා. ඔබ අත්දකිනවා. ඉතින් ගරු ස්වාමීන් වහන්සේ අද මතක් කළ ඒ උතුම් මාතෘකාවට අදාළව ඊටාම පැහැදිලි ධර්ම කොටසක් අපි අද සාකච්ඡා කළා. ස්වාමීන් වහන්සේ මේ නිපේලික සූත්‍රයේ දඩංගු කරුණුත් එක්ක අපි මේ වෙලාවෙත් සාකච්ඡා කළා. ඉතින් ඒ නිසා විශේෂයෙන් අද දින ඔබ හැම දෙනාම ඊටාම උතුම් තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් නිර්මල ධර්මයේ සාකච්ඡා කරන්න තේරුම් ගන්න වටහා ගන්න උනන්දුවක් ඇති කරගත්තා. මේ අවස්ථාවේ විශේෂයෙන් අපි මතක් කරන්න ඕනේ අපේ ලයනල් කටුවාවල මහත්මා ගේ ආරාමේ